රචනා දෙවෙනි ගාන බලමු. ඇල්මිනියම් වල ඝනත්වය 2300ක්ද තඹ වල ඝනත්වය 6500ක්ද වේ. මෙම ලෝහ දෙකින් සෑදුණු මිශ්‍ර ලෝහයක ඝනත්වය 4800යි නම් ඒ සඳහා යොදා ගන්නා ලද ඇල්මිනියම් හා තඹ වල පරිමාතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතය අහනවා. එතකොට අපි හිතමු ඇල්මිනියම් වල පරිමාව V1 පරිමාවක් මේ තෝරාගත්තා කියලා. ඒතර ඝනත්වය 2300යි. ස්කන්ධය මම ගන්නම් M1 කියලා. ඒකට තඹ වල V2 පරිමාවක් යොදාගත්ත කියලා තමයි ඝනත්වය තියෙනවා 6500යි. ඊට පස්සේ හැදෙන මිශ්‍ර ලෝහය පරිමාව V1 දන V2. මේ තියෙන මිශ්‍ර ලෝහය ඒක ඝනත්වය 4800යි. මේක රෝ 1 ඇල්මිනියම් හා තඹ වල පරිමාත්‍ර අනුපාතය. එතන මිශ්‍රණයේ අපි දැන් ඝනත්වය ලියුවොත් මිශ්‍රණයේ රෝ වගේ මුළු ස්කන්ධය බෙදීම මුළු පරිමාව. අපි දන්නවා ස්කන්ධය කියලා කියන්නේ රෝ සමානයි බෙදීමදී m කියලා කියන්නේ රෝ වතාවක් මේ සම්බන්ධතාවය අරින් ගත්තා. ඒතර m එකට දාන්න පුළුවන් රෝ 1 v1 රෝ 2 v2 බෙදීම v1 ධන v2 සමානයි රෝ. හරි. මේකට අපි ආදේශ කරොත් රෝ කියන්නේ 4800යි. රෝ 1 2300යි. v1 ධන රෝ 2 කියන්නේ 6500යි. v2 බෙදන්න ඕන v1 ධන v2 කින්. බිංදු දෙකක් ගානට ඇවිල්ලා යනවා. වෙනවා 48යි v1 ධන 48ක් v2 සමානයි 23ක් v1 ධන 65ක් v2. එතකොට 48න් 23ක් කියන්නේ 25යි. 25යි v1 සමානයි 17යි 17යි v2ට. එතන v1 බෙදීම v2 වෙනවා 17 බෙදීම 25ක්. 17 බෙදීම 25ක්. ඔකනේ අහන්නේ පරිමාත්‍ර අනුපාතයෙන් අහන්නේ. ඊට පස්සේ ස්කන්ධ අතර අනුපාතයත් අහනවා. එතකොට පරිමාණ දෙක අපි ස්කන්ධ ඇසුරෙන් ලියාගත්තා නම් ස්කන්ධ අතර අනුපාතය ගන්න පුළුවන්. එතකොට රෝ සමානයි m1 m2 බෙදීම v1 වෙනුවට දාන්න පුළුවන්. m1 බෙදීම රෝ 1 v2 වෙනුවට දාන්න පුළුවන්. m2 බෙදීම රෝ 2. ඒකල අපි කරන්නේ මෙතෙන්ට ආදේශ කරනවා. රෝට මේ රෝ 1 රෝ 2ට ආදේශ කරලා එතකොට අපිට සමීකරණය එන්නේ m1 සහ m2 ඇසුරෙන් විතරයි. ඊට පස්සේ අපි කරන්නේ ඒ දෙක මේ විදිහටම සුළු කරලා
m1 බෙදීම m2 අනුපාතය ගන්න. ඇති සර්. හරි. එතකොට මේක ගණනය කරගන්න පුළුවන් නේද? මම කරන්න ඕනේ නැහැ පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ගාන මධ්‍යසාර සාපේක්ෂ ඝනත්වය 0.75ක් වන මධ්‍යසාරය සහ ජලයේ මිශ්‍රණයක. ඔය මධ්‍යසාර වල සාපේක්ෂ ඝනත්වය තමයි වරහන් ඇතුලේ දීලා තියෙන්නේ. මධ්‍යසාරයි ජලයේ මිශ්‍රණයක සාපේක්ෂ ඝනත්වය 0.8ක් මිශ්‍ර කිරීමේදී සිදුවිය හැකි පරිමාවයේ වෙනස් වීම නොගිනිය හැකියි සැලකුවොත් මධ්‍යසාර හා ජලය අතර අනුපාතයේ පරිමාව අනුව ගණනය කරන්න කියලා කියන්නේ. ඒතර අපි කලින් වගේම තමයි මධ්‍යසාර හරිද? සාපේක්ෂ ඝනත්වය මේකේ D1 වගේ 0.75යි. ඊට පස්සේ ජලයේ සාපේක්ෂ ඝනත්වය අපි දන්නවානේ 1යි කියලා. ඊට පස්සේ මිශ්‍රණය ගත්තාම මේක V1 මේක V2 මිශ්‍රණය V1 දාන එක. එතකොට ඒකේ සාපේක්ෂ ඝනත්වය 0.8යි. හරි. මධ්‍යසාර හා ජලය අතර අනුපාතයේ පරිමාව අනුව ගණනය කරන්න කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මම කෙලිම සමීකරණය ලියන්නම් මේවා මොකද්ද අපි රෝ සමානයි රෝ 1 v1 දන්න රෝ 2 v2 බෙදීම v1 දන්න v2 කියලා සම්බන්ධයක් තියෙනවා. ඒකම අපි කීවා ds වලින් ලියන්නත් පුළුවන්. d සමානයි d1 v1 d2 v2.
එතකොට මම මේකට ආදේශ කරොත් මෙතන 0.8යි D1 කියන්නේ 0.75යි D1 ධන V2 D2 කියන්නේ 1යි දෙපියම V1 ධන V2 මේක මම සුළු කරගත්තොත් 0.8ක් V1 ධන 0.8ක් V2 සමානයි 0.75යි V1 ධන V2 මේකත්තට V1 අරන් ගියොත් 0.05යි V1 කියලා එනවා ඒක සමානයි 0.2ක් V2ට එනහන්නේ මධ්‍යසාර හා ජලය අතර ඒ කියන්නේ V1 අනු V2 කියන්නේ 0.2 බෙදීම 0.05 ඒ කියන්නේ 20 බෙදීම 5 මේ දශම ස්ථාන දෙකක් ගත්තොත් මේක 5යි මේක 20යි ඒ කියන්නේ 4 බෙදීම 1නේ දැන් 4 අනු 1 කියන අනුපාතය තමයි හරි සර්. හරි රචනා 7 වෙනි ගාන ඒක කියන්නේ ද්‍රව පීඩක ජැක්කුවක කුඩා බාහුවේ හරස්කඩ වර්ගඵලය 0.1ක් වන අතර වර්ග මීටර වලින් විශාල බාහුවේ හරස්කඩ වර්ගඵලය එතන මේ කුඩා බාහුවේ හරස්කඩ වර්ගඵලය හදාගන්න 0.1ක් වර්ග සෙන්ටිමීටර ඒක විශාල බාහුවේ හරස්කඩ වර්ගඵලය 0.1ක් වර්ග මීටර කුඩා බාහුව තුළ වූ පිස්ටනය මත යොදන ලබන නිව්ටන් 20ක් බලය මගින් විශාල බාහුවේ පිස්ටනය මත වූ භාරයක් සන්තුලනය කරගෙන ඇත. හරි එතකොට මේ වගේ අපි දන්නවනේ මේ ද්‍රව පීඩක ජැක්කුවේ මේ දෙකේ අතර මේක හරස්කඩ වර්ග සෙන්ටිමීටර 1යි මෙතන වර්ග 0.1යි වර්ග මීටර. එතකොට මේ පැත්තට නිව්ටන් 20ක බලයක් තියලා තියෙනවා. එතකොට මේ පැත්තට බලය අපිට හොයන්න ඕන. එක් පිස්ටනයේ පහළ පෘෂ්ඨයේ පීඩනය ගණනය කරන්නේ නැයි විශාල පිස්ටන මත වූ භාරය ගණනය කරන්න කියලා කියනවා. පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. එතකොට නිව්ටන් 20ක් යොදනවා 0.1ක් වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න 10 න් 4න් වැඩි කරන්න ඕන. එතකොට කොහොම 10 න් 5ක් එන්නේ කරනවා 20 වැඩි කිරීම 10
5ක් පැස්කල් නැත්නම් දෙක වැඩි කිරීම 10 6ක් පැස්කල් කියලා කියන්න පුළුවන්. නොච්චර පීඩනයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල් මූලධර්මයෙන් කීවේ මොකද්ද? සංවෘත භාජනයක නිශ්චලව පවතින තරලයකට අපි පීඩනයක් යෙදුවොත් ඒ පීඩනය තරලයේ සෑම කොටසකටම එක හා සමානව පැතිරිලා යනවා. ඒ කියන්නේ මෙතන ක්‍රියාත්මක හැමතැනම ක්‍රියාත්මක වෙන පීඩනය වෙන මෙච්චර පීඩනයක් ක්‍රියාත්මක වෙනවා අමතරව. එතකොට පීඩනය වෙන්නේ මේක එක් පිස්ටනය ඕන පිස්ටනයකට අදාළ පීඩනය එක වැඩි කිරීම 10 6ක් එන්නේ. එතකොට එනයින් විශාල පිස්ටනය මත වූ භාරය ගණනය කරන්න. එහෙනම් මෙතනදී අපි පීඩනයට ලියුවොත් P සමානයි F බෙදීම A. එහෙම ලියුවොත් පීඩනය කියන්නේ දෙක වැඩි කිරීම 10 6යි. හැමතැනම පීඩනය එකයි. F බෙදීම 0.1 වර්ගමීටර. ඒත් F අපිට එනවා දෙක වැඩි කිරීම 10 5 නිව්ටන්. ඔන්න ඔච්චර භාරයක් දරාගෙන ඉන්න පුළුවන්. හරි. ඊට පස්සේ අහනවා ජැක්වේ යාන්ත්‍ර වාසිය මේ යාන්ත්‍ර වාසිය කොහොමදද කියලා. යාන්ත්‍ර වාසිය කියන්නේ මොකක්ද? අපි මේක ඉගෙනගෙන තියෙනවා ඔයාලා ඔයලට යාන්ත්‍ර වාසිය ලීවර ක්‍රමයක් දැන් ඒකත් තරම් විදිහට ලීවර එකක් කියලා අපිට ගන්න පුළුවන්. මේකෙදි යාන්ත්‍ර වාසිය කියන්නේ භාරය බෙදීම ආයාසය. භාරය බෙදීම ආයාසය. හරි. ඒ කියන්නේ අපිට යන්ත්‍රයෙන් හම්බෙන වාසිය. ඒ කියන්නේ අපිට නිව්ටන් 20ක බලයක් දීලා කොච්චරක් ඔසවා ගන්න පුළුවන්ද කියලා. එතකොට අපිට භාරයක් ඔසවා ගන්න පුළුවන් දෙක වැඩි කිරීම 10 5ක්. අපි දෙන්න ඕන නිව්ටන් ආයාසය එන්නේ 20යි. භාරය කියන්නේ අපි ඔසවන එක ඒක දෙක වැඩි කිරීම 10 5යි. ආයාසය දෙන්නේ 20යි නිව්ටන්. එතකොට අපිට ඉතිරි වෙනවා 10 4යි. මේ යාන්ත්‍ර වාසිය කියන එක අගයක් විතරයි. ඒකට ඒකක පවතින්නේ ඒක කැපිලා යනවනේ. 10 4යි එක අගයක් විතරයි. හරි. ඒ කියන්නේ 10000ක් දෙන බලය වගේ 10000ක යාන්ත්‍ර වාසියක් ගන්න පුළුවන්. 10000ක ගුණයක බලයක් අනිත් පැත්තෙන් අපිට මේ හදා ගන්න පුළුවන් ඔය පද්ධතිය. හරි සර්. හරි. ඊට පස්සේ අපි නෝට් එකට යනවා. අද අපිට කතා කරන්න තියෙන්නේ ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය. ඒකෙදී අපි ප්‍රධානව ක්‍රම දෙකක් කතා කරන නැත්නම් ඇටෝම් දෙකක් ඔස්සේ කතා කරන පළවෙනි එක තමයි යූනලේ භාවිතයෙන් අපිට පුළුවන් ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කරන්න. හැබැයි මේ යූනලේ යොදා ගන්න පුළුවන් වෙන්නේ එකිනෙක මිශ්‍ර නොවන ද්‍රවවල ඝනත්ව සංසන්දනය කරන්න තමයි. හරි මොකද මේ ද්‍රව දෙකම එකට ස්පර්ශ වෙනවා මේ යූනලයට දැම්මම පස්සේ එහෙනම්
මිශ්‍ර වන ද්‍රව දෙකක් නම් අපිට මොකද වෙලා ඉන්නේ ද්‍රව දෙක මිශ්‍ර වෙලා යනවා U නලය ඇතුලේ. ඒ හින්දා අපිට U නලයේ ද්‍රව අපි ඝනත්ව සංසන්දනය කරන්න යන ද්‍රව දෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක් වෙන්න ඕනේ. එතකොට මේ මිශ්‍ර නොවන ඒවා විතරයි U නලය පාවිච්චි කරලා සංසන්දනය කරගන්න පුළුවන් වෙන්නේ. ඇටවුම් බලමු. මේ ආදාන කිහිම ගොඩක් මම අදින්නේ නැහැ. මම මූලික ඇටම විතරක් අදින්නේ. මේ වගේ U හැඩයේ විදුරු නලයක් පොඩි නලයක් මේක පරීක්ෂණ වල විද්‍යාගාරික කරලත් ඇති. දෙපැත්තෙන් මේ විදිහට ඒකී පරිමාණ දෙකක් මේකට සම්බන්ධ කරලා නැත්නම් කරලා තියෙනවා. මේ බාහුව වල ද්‍රව මට්ටම් වල උස දැනගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට විද්‍යාගාරයේදී ජලය සහ පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ මේ ඝනත්ව සංසන්දනය කරන ද්‍රව දෙක. මොකද ඒක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ලේසියෙන් සපයා ගන්න පුළුවන්. නිසා අපි මුලින්ම ඒ දෙකෙන් ඝනත්වය වැඩි ද්‍රවය. ඒ කියන්නේ ජලය අපි මුලින්ම U නලයට එකතු කරගන්නවා. ඒකලා පොල් තෙල් දැන් මේ ජලයේ මේ බාහුවේ එකතු කරා ඊට පස්සේ ඒ බාහුවෙම මේ ඝනත්වය අඩු ද්‍රවය පොල් තෙල් එකතු කරනවා මේ බාහුව එක බාහුවක විතර පොල් තෙල් ඇදලා තියෙන තනි බාහුවක විතරයි ජලයේ බාහුව දෙකම ඇදලා තියෙනවා. ඒකට දැන් ජලයේ මුලින් එකතු කරාට පස්සේ වෙන්නේ මේ වගේ. දැන් අපි දන්නවනේ කොයි පැත්තෙන් එකතු කරත් සම මට්ටමේ තියෙනවා. ද්‍රවයේ සම මට්ටමේ මුලින්ම තියෙනවා. සම මට්ටමේ. අපි ඊළඟට පොල් තෙල් එකතු කරද්දී මේ පැත්තෙන් ඉන්න මොකද ජල මට්ටම පහළ යනවා මේ පැත්තෙන් ඉහළ යනවා. හරි. මේ කලින් තිබ්බ මට්ටම පොල් තෙල් දැම්මට පස්සේ යම් ප්‍රමාණයක් මේ පැත්තෙන් පහළ යනවා. මේ පැත්තෙන් ඉහළ යනවා. හරි. මේ ජලයේ මේ පොල් තෙල්
මේක රෝ එක කියලා ගන්න ජලයේ රෝ දෙක කියලා ගන්නම් ඝනත්වය මේ වගේ මේ අතුරු මුහුණත පොල් තෙල් සහ ජලයේ අතුරු මුහුණත මේ වෙන්නේ කොටස අපි කියන්නේ පොල් තෙල් සහ ජලයේ අතුරු මුහුණත ඒ මුහුණතේ ඉඳලා ඒ මට්ටම ගත්තාම මේ පැත්තදී පැත්තේ කියලා ගන්නවා तर මේ පොල් තෙල් තත්ත්වයේ උස h1 කියලා එක අපිට මේ රේඛීය පරිමාණයෙන් දැනගන්න පුළුවන් h1 කියලා ගන්න. එතකොට ජල කඳේ මේ මට්ටම මේ අතුරු මුහුණතේ ඉඳලා ජල කඳේ උස h2 කියලා ගන්න. හරි. මේවා රේඛීය පරිමාණ මේ ආධාරක තව ආධාරක මේ පරිමාණ දෙකකට ආධාරක දෙකක් තියෙනවා ඒවා ඔක්කොම එකක් ඇදෙන රූපය පැහැදිලි වෙන හින්දා ඔය වගේ ඇටෝමක් අපි පාවිච්චි කරලා සරල දෙයක් කරන්න තියෙන ඉතින් පරිමාණ දෙක දෙපැත්තෙන් තියාගෙන මුලින්ම ජලය දානවා ඒකදී අපි ගොඩක් වෙලාවට යුනලයට පළවෙනිටම දාන්නේ ඝනත්වය වැඩි සහ නලයත් එක්ක නොඇලෙන ද්‍රව්‍ය තමයි මුලින්ම දාන්නේ. ජලය ඒ පොල් තෙලුවේ ගත්තාම පොල් තෙල් කියන එක නලයට ඇලෙනවා කියලා කියනවා. එතකොට ජලය බාහුව දෙකේම නියෝජනය වෙන්නේ ඝනත්වය වැඩි ද්‍රව්‍ය හින්දා ඒක මුලින්ම දාලා ඊට පස්සේ තමයි පොල් තෙල් දාන්නේ. ඒතර පොල් තෙල් ඉන්නේ තනි බාහුවක වම් පැත්තේ බාහුවේ විතරයි. ඒකට ජලය බාහුව දෙකේම ඉන්නවා. ඒකල අපි කරන්නේ මෙන්න මේ අතුරු මුහුණත ජලය සහ පොල් තෙල් වෙන වෙන අතුරු මුහුණතට මේ තියෙන උසවල් අතුරු මුහුණතේ ඉඳලා ජල කඳේ සහ පොල් තෙල් කඳේ උසවල් ගන්න එක තමයි කරන්නේ. හරි. හරි ඇටෝම ඇද ගන්න. අපි බලමු කොහොමද මේකෙන් පාඨාංක ගන්න නැත්නම් මේ පාඨාංක වලින් මොකක්ද අපිට ගන්න පුළුවන් කියලා. බෝඩ් එක පැහැදිලි නේද? පැහැදිලිව පේනවද? ඔව් සර්. හරි.
හරි සර්. තර පහලෙන් දීලා තියෙනවා පළමුවෙන්ම ඉහත රූපයේ පරිදි පරීක්ෂණ ඇටවම සකසා ගනු ලැබේ. මෙහිදී යෝනලයට ද්‍රවයන් එකතු කිරීමට පෙර එය සිරස්ව තිබේදයි පරීක්ෂා කළ යුතුයි. තර අපි මේ යෝනලය මේ හරියටම මේ තලයේ නම් හරියට සිරස්ව තියෙන්න ඕනේ. ඉස්සරහට පිටිපස්සට තාන දෙලා තියෙනවා. එතකොට විශාල වෙනස් වෙනවා. ඉන්පසු පළවෙනිම යෝනලයට එහි දකුණු බාහුවෙන් ජලය එකතු කරනු ලැබේ. පසුව පොල් තෙල් සහ ජලය අතුරු මුහුණතේ සිට එතන මේ දකුණු බාහුවෙන් ජලය එකතු කරනු ලැබේ කියලා තියෙන්නේ. ඊට පස්සේ එතන මේ එතන තව ලියවෙන්න ඕන ජලය එකතු කරනු ලැබේ. එතන පැත්තකින්වත් ලියා ගන්න. දෙවනුව එහි වම් බාහුවෙන් පොල් තෙල් එකතු කරනවා. එතකොට ජලය එකතු කරන්නේ දකුණු බාහුවෙන්. වම් පැත්ත බාහුවෙන් පොල් තෙල් එකතු කරනවා. හරි. එතකොට අපිට 100%ක්ම තහවුරු ජලයයි පොල් තෙලුයි පොඩ්ඩක්වත් එතකොට මේ මිශ්‍ර වෙලා නැහැ කියලා කියන්නේ මේ එකතු කරද්දිවත් අර මේ නලයන්ගේ පෘෂ්ඨයේ ප්‍රමාණයක් දැන් ජලය එකතු කරද්දි මේ නලයේ බිත්තිවල ජලය ප්‍රමාණයක් තියෙනවා මේ පොල් තෙල් එකතු කරද්දිත් එහෙම. එතකොට දැන් මේ පැත්තෙන් ලොකු හානියක් වෙන්නේ මේ පැත්තෙන්ම ජලය එකතු කරලා මේ පැත්තෙන් පොල් තෙල් එකතු කරා කියලා ඒ වුණාට දැන් අර බිත්තිවල ජලය රැඳිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි ජලය එක පැත්තකින් අනිත් පොල් තෙල් අනිත් පැත්තෙන් එකතු කරනවා. ඒකෙදි පළවෙනියෙන් එකතු කරන්නේ ජලය. ඒ කියන්නේ ඒ ඝනත්වය වැඩි ද්‍රවය තමයි මුලින්ම අපි එකතු කරන්නේ. මොකද අපි පොල් තෙල් එකතු කරලා පළවෙනිට වම් බාහුවෙන් ජලය එකතු කරොත් මොකද වෙන්නේ? පොල් තෙල් වල ඝනත්වය වැඩි හින්දා ජලය හරහා පොල් තෙල් පොල් තෙල් වල ඝනත්වය අඩු හින්දා ජලය හරහා පොල් තෙල් උඩට එන්න බෑ. අනිවාර්යෙන් ඝනත්වය අඩු එක්කනම් හරි. දැන් හිතන්න පොල් තෙල් තියෙන බෝතලයකට වතුර දාලා බලන්න වතුර ටික පල්ලෙහාට යනවා පොල් තෙල් ටික උඩට එනවා. ඒතර එහෙම එන්න බලපුවම මොකද වෙන්නේ? ඒ අතර මේ ජලයේ පොල් තෙලුයි යම් ප්‍රමාණයක් ඔය මේ මිශ්‍ර වෙන්නේ නැත්නම් මේ බිත්ති වල සහ විසරණ ක්‍රියාවලියින්ද මිශ්‍ර වීමක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක හරියන්නේ ඒ හින්දා දකුණු බාහුවෙන් ජලය එකතු කරනවා වම් පැත්තේ බාහුවෙන් පොල් තෙල් එකතු කරනවා. හරි. ඉන්පසු පළමුවෙන්ම යෝනලේ පසුව පොල් තෙල් සහ ජලය අතුරු මුහුණත. අතුරු මුහුණත කියන්නේ මේ ජලය සහ පොල් තෙල් වෙන වෙන මුහුණත මේ සීමාව. ඒක තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. එක් එක් ද්‍රවය පෙන්වන උසවල් H1 සහ H2 රේඛීය පරිමාණ භාවිතයෙන් මතයි. හරි. දැන් මට කියන්න බලන්න දැන් මේ A හා B ලක්ෂවල පීඩන ගැන මොකද කියන්න පුළුවන් වෙන්නේ? අපි දැන් ඉගෙනගෙන තියෙන දේවල් වලට අනුව A හා B ලක්ෂවල පීඩන සමානයි. ඔව් A හා B ලක්ෂවල පීඩන සමානයි කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් එකම ද්‍රවයේ සම මට්ටම් වල පීඩන සමානයි. හැබැයි දැන් කාට හරි කියන්න පුළුවන් A ලක්ෂය කියන්නේ පොල් තෙල් වල තියෙන ලක්ෂයක් B ලක්ෂය කියලා කියන්නේ ජලයේ තියෙන ලක්ෂයක්. ඒතකොට ඒක එකම ද්‍රවය වෙන්නේ නැහැ නේ කියන්නේ. දැන් අපිට මේක අතුරු මුහුණක්. අතුරු මුහුණක් කියන්නේ සීමාවක්. එතකොට මේ සීමාවේ තියෙන ලක්ෂය හරිය උඩින් තියෙන පොල් තෙල් පහළින් ජලය. එතකොට මේ ලක්ෂය කොහෙද තියෙන්නේ කියලා අපිට සැලකුවොත් ඒක ජලයේ තියෙනවා කියලා ගන්නත් පුළුවන්. පොල් තෙල් වල තියෙනවා කියලා ගන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ දේශ සීමාවක් කියලා රටක. එතන දේශ සීමාවක නම් ඒ දේශ සීමාවේ ඉන්න කෙනෙක් අපිට කොයි රටකටද තියෙන්නේ කියලා කියන්න බෑ. එක්ක ඔයා එහා පැත්තට කකුල තිබ්බොත් එක රටක අනිත් පැත්තේ දැන් ඔය උතුරු කොරියාව දකුණු කොරියාව වගේ ගොඩක් රටවල් වෙන්නේ ගොඩබිම් දේශ සීමා.
ඒවා එක පැත්තක් අකුල තිබ්බොත් උතුරු කොරියාව අනිත් පැත්තේ තිබ්බොත් දකුණු කොරියාව. ඒ වගේ. ඉතින් අපිට මේ ඒ වගේ තමයි මේ අතුරු මුහුණත කියන එක. අතුරු මුහුණතේ තියෙන ලක්ෂයක් සඳහා ඒක අපිට ඕනෑම ද්‍රවයක් ඇතුළේ තියෙනවා කියලා සලකන්න පුළුවන්. ඒතර මේ A කියන ලක්ෂය ජලයේ තියෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. හරි. ඒකයි අපි කියන්නේ A සහ B එකම ද්‍රවය තුළ එකම මට්ටමේ තියෙන ලක්ෂ දෙකක් තියෙනවා. A වලයි B වලයි පීඩන සමාන වෙනවා කියන්නේ. හරි. ඒක හොඳට තේරුම් ගන්න. ගොඩක් වෙලාවට 2021 ප්‍රැක්ටිකල් කොටසට මේ 2021 විභාගයට ද්‍රවස් මේ යුනලේ හෝ හේයාර උපකරණ ඉස්සරහට ඉගෙන ගන්න එකෙන් ගොඩක් වෙලාවට ගන්න ඒ කියලා හිතනවා මේ ස්ට්‍රක්චර් එකට. ඒ හින්දා මේ කොටස් මේ ප්‍රැක්ටිකල් හොඳට මේ මොනවද අපහැදිලි දේවල් තියාගන්න නැතුව හොඳට මේ තේරුම් ගන්න. එතකොට එකම ද්‍රවයේ සම මට්ටමද පීඩන සමාන හින්දා මට ලියන්න පුළුවන් PA සමානයි PD A ලක්ෂයේ පීඩනය B ලක්ෂයේ පීඩනයට සමානයි. तर PA කියන්නේ මේ ලක්ෂයේ පීඩනය වල ලියන්න පුළුවන් වායු ගෝල පීඩනය 5 කියලා ගත්තොත් හරි මේ හැමදාම වායු ගෝල පීඩනය ක්‍රියාත්මක වෙනවානේ. 5 දන්න H1 ρ 1 G B ලක්ෂයේ පීඩනය ලියන්න පුළුවන් 5 දන්න H2 ρ 2 G ජලයේ තියෙන්නේ. එතකොට වායු ගෝල පීඩනය නම් කැපිලා එතකොට 1 ρ 1 G සමානයි H2 ρ 2 G කියලා එනවා. ඒකෙදි G සුළු වෙලා එනවා. එතකොට අපිට එනවා ρ 1 බෙදීම ρ 2. දැන් අපිට මේකනේ ඕන ඝනත්ව දෙක සංසන්දනය කරගන්න ඕන. ඒක සමාන වෙනවා h2 බෙදීම h1. හරි. දැන් අපි මේ ඒ කියන්නේ මොකක්ද මේ උත්සවල් දෙක අරගෙන ඒ උත්සවල් දෙක අතර අනුපාතය ගත්තාට පස්සේ හරිද ඒ අනුපාතයන්ගේ පරස්පරය ඝනත්ව අතර අනුපාතයට සමාන වෙනවා. ඒ කියන්නේ ρ 1 බෙදීම ρ 2 සමාන වෙනවා h2 බෙදීම h1ට. ඒ කියන්නේ මේ උත්සවල් දෙක දන්නවනම් අපිට ඝනත්ව දෙක සංසන්දනය කරගන්න පුළුවන්. සංසන්දනය කරනවා කියන්නේ ඒ ඝනත්ව දෙකට අගයන් ගන්නවා කියන එක නෙවෙයි. මෙයාගේ ඝනත්වය මෙයා අනිත් ඝනත්වයේ කොයි පොල් තෙල් වල ඝනත්වය ජලයේ ඝනත්වය වගේ ඝනත්වයට සාපේක්ෂව කොච්චරද කියන එක තමයි සංසන්දනය කරගන්නවා කියලා කියන්නේ. ඒකට අපිට මේ අනුපාතය ගන්න තමයි අපි මේ පරීක්ෂණය කරන්නේ. හැබැයි දැන් අපි මේක ජලය පාවිච්චි කරන හින්දා මට ගන්න පුළුවන් ρ 1 සමානයි ρද ρ 2 සමානයි ρ w කියලා මොකද ජලයේ ඝනත්වයනේ ρ w ද ලෙස ගත්ත විට මට ගන්න පුළුවන් h1 සමානයි h ද h2 සමානයි hw ද ලෙස වේ. ඒ කියන්නේ මම මේවට මේ පොල් සෙල් වලට කිලිම රෝ කියලා දානවා. එතකොට ජලයේ ඝනත්වය රෝ w කියලා දානවා. එතකොට එන්නේ රෝ බෙදීම රෝ w. මම ඒක මේ ලියන්නම්. එතකොට එන්නේ රෝ බෙදීම රෝ w සමානයි h2 කියන්නේ hw ජලයේ කඳේ උස බෙදීම ඒ අදාළ පොල් තෙල් කඳේ උස h කියලා ගන්න. එතකොට රෝ බෙදීම රෝ w කියලා කියන්නේ සාපේක්ෂ ඝනත්වය යම් ද්‍රව්‍යක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදුනහම එන්නේ සාපේක්ෂ ඝනත්වය. ඒ හින්දා මේකට අපිට දාන්න පුළුවන් d කියලා. d කියන්නේ සමාන hw බෙදීම h කියලා ලියන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපිට සම්බන්ධතාවයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජල කඳේ උස පොල් තෙල් කඳේ උසින් බෙදුවහම එන්නේ ඒ පොල් තෙල් වල සාපේක්ෂ ඝනත්වය. හරි. ඒතර සාපේක්ෂ ඝනත්වය කියන රාශියෙන් කරන්නේ ඇත්තටම ඝනත්ව සංසන්දනය. හරි. ඒ කියන්නේ මොන හරි ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයට දරන අනුපාතය. හරි ඔය ටික එතන ඊට පස්සේ දීලා තියෙන ඉතින් ඔය ටික ලියා ගන්න.
හරි සර්. හරි. එතකොට ප්‍රස්ථාරික ක්‍රමයක් පාවිච්චි කරනවා නම් දැන් ගොඩක් වෙලාවට අපි කෙලින්ම පාඨාංකයක් ගන්න අපි එකපාරට මේ ජලය දාලා ඊට පස්සේ පොල් තෙල් දාලා ඉවර වෙලා පාඨාංක දෙක අරගෙන සාපේක්ෂ ඝනත්වය මේකට ආදේශ කරලා හොයන්නේ. අපි කරන්නේ මේ අතර අපි අනිවාර්යෙන් පරීක්ෂණයක් කරලා ඒ අතර ප්‍රස්ථාරයකින් ගණනය කිරීමක් කරන්නේ. එහෙනම් අපි ප්‍රස්ථාරික ක්‍රමයක් පාවිච්චි කරනවා නම් කියන අපි පාවිච්චි කරනවා. හරිද? යූනලයේ වම් භාගුවට පොල් තෙල් එකතු කරමින් H1 සහ H2 සඳහා පාඨාංක වල 5ක් විතර ගන්නවා. ඒකදී අපි කරන්නේ මෙහෙම පොල් තෙල් යම් උසකට එකතු කරනවා. ඒකලා ඔන්න එක පාඨාංකයක් ගන්නවා H1 සහ H2. ආයෙ පොල් තෙල් තව ටිකක් එකතු කරනවා තව පාඨාංක යුගලයක් ගන්නවා. ඊට පස්සේ එහෙම පාඨාංක වල 5ක් විතර ගන්නවා පොල් තෙල් එකතු කරලා. හරි. එතකොට හිතෙන්න පුළුවන් ජලය එකතු කරලා පොල් තෙල් එකතු කරන්නේ නැතුව ජලය එකතු කරලා පාඨාංක ගන්න පුළුවන් වේද බැරිද කියලා. ජලය එකතු කරලා ගන්න බෑ. හරි. අපි ඒවට හේතු බලමු. මේ පොල් තෙල් තනි බාහුවකට විතරක් සීමා වෙච්ච ද්‍රව්‍ය තමයි අපි එකතු කරන්නේ. හරි. මේ පාඨාංක කීපයක් ගන්න ඕන. එහෙම එකතු කර H1 සහ H2 සඳහා පාඨාංක ගන්නවා. ඒ කියන්නේ H සහ HW සඳහා පාඨාංක ගන්නවා. එතකොට මම මේකේ ගත්තාම සමීකරණය HW උත්තර ගත්තොත් HW කියලා කියන්නේ D වතාව H. හරි. එතකොට අපිට මේක ප්‍රස්ථාරයක් ඇඳුවොත් y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ h නේ අපි වෙනස් කරන්නේ h කියලා කියන්නේ ද්‍රව කන්දේ උස මේ පොල් තෙල් කන්දේ උස h නැත්නම් h1. හරි. ඊට පස්සේ h2 hw කියන්නේ ඒ කියන්නේ ජල කන්දේ උස. ඒතරයි පොල් තෙල් කන්දේ උස වෙනස් කරන්න ජල කන්දේ උසත් වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් h ඉදිරියේ hw ප්‍රස්ථාර ගත කරොත් කෙලින්ම ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරි. hw සෙන්ටිමීටර් හරි මීටර හරි h සෙන්ටිමීටර් මේ ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය හරහා සරල රේඛාවක් වෙනවා. ඒකේ අනුක්‍රමණය ගත්තාම ඒකෙන් වෙනවා කෙලින්ම සාපේක්ෂ ඝනත්වය එනවා. අනුක්‍රමණය tan theta සමාන වෙනවා d. මේක ලියාගෙන මේකත් පොඩියට එතන ඇද ගන්න.
හරි සර්. හරි. ඊට පස්සේ අපි යන්නේ පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු. ඒතර පළවෙනි වැදගත් කරුණ දීලා තියෙනවා යූනලයට ද්‍රවයක් ඇතුළු කිරීමේදී ඝනත්වයේ වැඩි ද්‍රවය. නැත්නම් අපි කියනවා නලයේ බිත්ති වලට නොඇලී සිටින ද්‍රවය පළමුවත් ඝනත්වයේ අඩු ද්‍රවය කියන්නේ ඇලී සිටින ද්‍රවය. ගත් කියලා අපි කියන්න පුළුවන්. දැන් පොල් තෙල් ගත්තාම ජලයට සාපේක්ෂව ඇලෙන ගතිය වැඩි. දෙවනුවත් ඇතුළු කළ යුතුයි. එසේ නොකළහොත් පළමුවෙන්ම පොල් තෙල් එකතු කළහොත් ඒ කියන්නේ එසේ නොකරනවා කියන්නේ පළවෙනිට පොල් තෙල් එකතු කරනවා කියන එකනේ. එහෙම කරොත් නලයේ බාහුව දෙකෙන් පොල් තෙල් තැවෙනවා. එවිට පරීක්ෂණය දෝෂසහගත වෙනවා. ඉතින් පළවෙනිම මේකට ජලය එකතු කරන්න ඕනේ. ජලය සහ පොල් තෙල් නම් පාවිච්චි කරන්න. H1 සහ H2 සඳහා පාඨාංග යුගල කිහිපයක් අවශ්‍ය වන විටදී සිදු කළ යුත්තේ යූනලයේ සිරස් කොටසට පමණක් සීමා වී ද්‍රවය. ඒ පොල් තෙල් එකතු කිරීම තමයි අපි කරනවා. ජලය එකතු කරන්නේ. එවිට H1 සහ H2 යන උස්වල් දෙකම වෙනස් වෙනවා. නමුත් ජලය එකතු කළොත් වෙනස් වන්නේ H2 පමණයි. හරි. දැන් කාට හරි දෙන්න පුළුවන් දැන් තව එක පාඨාංගයක් ගත්තා ඊළඟ පාඨාංගයක් ගත්තා මේ පැත්තෙන් ජලය එකතු කරනවා. උතර මොකද වෙන්නේ? H2 උස වෙනස් වෙනවා. හැබැයි H1 උස වෙනස් වෙයිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි. ඒ පොල් තෙල් කන්දේ උසනේ. හරි. අපි මේ අතුරු මුහුණත ගන්න පොල් තෙල් කන්ද ඉවර වෙන තැනට. ඉතින් මේක පොඩ්ඩක් උඩට එයි. නමුත් මේ H1 උස වෙනස් වෙන්නේ නැහැ. මේක තිබ්බ සෙන්ටිමීටර 20 නම් දිගටම මේක සෙන්ටිමීටර 20යි. මේ උස වෙනස් වෙනවා. ඒතර H1 වෙනස් වෙන්නේ නැහැ. H2 විතරක් වෙනස් වෙනවා. ජලය එකතු කරොත්. පොල් තෙල් එකතු කරොත් එහෙම වෙන්නේ නැහැ. පොල් තෙල් එකතු කරපුවාම වෙන්නේ පොල් තෙල් කන්දේ උසත් වෙනස් වෙනවා. මේක මට්ටම් පල්ලෙහාට ගිහිලා ජල කන්දේ උසත් වෙනස් වෙනවා. H1යි H2යි දෙකම වෙනස්. ඒකයි අපි කියන්නේ අපි පාඨාංග කිහිපයක් ගද්දී ගන්න ඕන වෙලාවකදී අපි එකතු කරන්නේ එක් බාහුවකට පමණක් සීමා වෙච්ච ද්‍රවය. ඒ කියන්නේ මේකෙදි නම් පොල් තෙල් තමයි එකතු කරන්න ඕන. හරි. ජලය එකතු කරා කියලා පාඨාංග ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ පරීක්ෂණය සඳහා ඉතා පටු හරස් කඩක් ඇති යූනල භාවිතා කරන බැරි මේ පරීක්ෂණය කරලා තියෙනවා නම් විද්‍යාගාරයේ දැකලා තියෙනවා නම් යූනල ඉතාම පොඩි නලයක්. හරි අපි මේ වගේ ලොකුවට ඇටවුම ඇඳලා පොඩි නලයක් තියෙන්නේ. එතකොට මේ ඒ හින්දා කුඩා නලයක් පාවිච්චි කරන හින්දා ද්‍රවයේ ක්‍රියාත්මක වෙන පෘෂ්ඨික ආතතිය නිසා ද්‍රව කඳන් වල උසේ වැඩිවීම නැත්නම් ආරෝහණයක් ඇති වෙනවා. අපි දන්නවනේ කේශික ආරෝහණය. අපි පෘෂ්ඨික ආතතියට අදාළව කතා කරනවා. මේකට මේ කේශික ආරෝහණය කියන එක නිසා මොකද වෙන්නේ? යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. දැන් අපි නලයක් පොඩි හරස්කඩ අඩු නලයක් වතුරේ ගිල්ලුවොත් එහෙම ඒ නලයෙන් අපිට බලා ගන්න පුළුවන් ද්‍රව මට්ටමට වඩා වතුර ප්‍රමාණය උඩට ඇවිල්ලා තියෙනවා. ඒ නලයෙන් තිබෙන. අන්න ඒකට තමයි අපි කියන්නේ කේශීය ආකර්ෂණය නැත්නම් කේශික ආරෝහණය කියලා. අන්න ඒක නිසා මොකද වෙන්නේ මේ උසවල් මේ වැඩිවීමක් තියෙනවා. එතකොට ඒ පීඩනයේ හින්දා නෙවෙයි ඒ වැඩි වෙන්නේ පෘෂ්ඨික ආතතිය කියන එක නිසා. දැන් අපිට මෙතෙන්දී ඕන වෙන්නේ පීඩනය නිසා වැඩි වෙන උස. ඒ හින්දා මේ දෝෂය මග හරවා ගන්න H1 සහ H2 සඳහා පාඨාංක යුගල බැගින්ගෙන ඒවායේ අන්තරය ලබා ගැනීම. ඒ ගන්න විදිය, ඒ පාඨාංක ගන්න විදිය තේරුම් ගන්න තමයි ඔය පහලින් වගුවක් දීලා තියෙන්නේ. පාඨාංක 6ක් කරන් තියෙනවා. H1 සඳහා පාඨාංක
x1 x2 x3 x4 x5 x6 h2 සඳහා පාඨාංක y1 අපි නිකන් හිතමු මේ පාඨාංක 5 y6 y3 y4 y5 y6 විදිහට තියෙනවා. ඒක සාහිත්‍යය. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ h මේ පාඨාංක දැන් මේ x1 කියන උසේ ඇත්තටම පීඩනය නිසා ඇතිවෙච්ච උස x dash කියලා හිතුවොත් මේකේ තව එකතු වෙලා තියෙනවා පෘෂ්ඨික ආතතිය හින්දා ඇතිවෙච්ච උස. හරි. ඒක මම මේ h dash කියලා හිතන්නම්. එතකොට දැන් x2 කියන උසේ ඇත්තටම ඇතිවෙච්ච පීඩන නිසා ඇති වෙන උස පීඩන වෙනස නිසා ඇති වෙන උස x double dash පෘෂ්ඨික ආතතිය හින්දා ඇති වෙන ප්‍රමාණය h dash. ඒ පෘෂ්ඨික ආතතිය හින්දා ඇති වෙන එක ඒක නියතයක් නේ ඒක පේශිකාරෝහණය කියන එක ඒක මේ ඒ නලය හරස් කරලා දාලා නියතයක්. ඒතොර ඒක මේ නම් වෙලෙන්තර x3 නම් x triple dash නම් ඇත්ත උස පෘෂ්ඨික ආතතිය හම්බෙන එක h dash. එතකොට මේ පෘෂ්ඨික ආතතිය හින්දා එන උස අපිට වැඩක් වෙන්නේ ඒක අපිට අයින් කර ගන්න ඕන. ඒ හින්දා අපි කරන්නේ මේ පාඨාංක ඒවල කිහිපයක් අරගෙන ඒ වගේ අන්තරය ගන්නවා. ඒ කියන්නේ මේකෙදි h එකෙන් x එක අඩු කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන පාඨාංකෙන් හැම වෙලේම x එකක් අඩු කරනවා. එතකොට මේකෙන් බිඳුව. හරි h1 ඍණ x1 කියලා තියෙනවා. මේකෙන් x එක අඩු කරොත් x2 ඍණ x x3 ඍණ x x4 ඍණ x1 x5 ඍණ x1 x6 ඍණ x1. එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම අන්තරය ගත්තී අර පෘෂ්ඨික ආතතියින් දැන උස කැපිලා යනවා. හරි. ඊට පස්සේ h2 ඍණ y1 කියලා ඊට පස්සේ ගන්න මේකෙන් y1 අඩු කරොත් y1 y1 බිඳුව. y2 ඍණ y1 y3 ඍණ y1 y4 ඍණ y1 y5 ඍණ y1 y6 ඍණ y1. ඔය විදිහට අපිට මේ බිඳු බිඳු වෙන සලකන්න බෑ. ඒවා මේ පාඨාංක 6ක් ගන්න. එහෙනම් 6ක් ගත්තට පස්සේ අපිට පාඨාංක ටේබල් 5ක් මේ විදිහට හදා ගන්න පුළුවන් අන්තරය අරගෙන. මෙහෙම අන්තරය ගත්තට පස්සේ ඒතර අපි ප්‍රස්ථාරය අඳින්නේ h2 ඉදිරියේ h1 නෙවෙයි. sorry h1 h2 මේ h1 ඉදිරියේ h2 නෙවෙයි අඳින්නේ. මොකද්ද? මේ h1 ඍණ x1 ඉදිරියේ h2 ඍණ y1 තමයි ප්‍රස්ථාරය අඳින්නේ. හරි මේ වගේ අඳුත් අර පෘෂ්ඨික ආතතියින් ඉන්න තියෙන දෝෂය තියෙනවා. ඒකද මෙන්න මේ සෙට් එක මෙන්න මේ පාඨාංක සෙට් එක තමයි අපිට අවශ්‍ය. හරි ඒක පැහැදිලිද? හරි එහෙනම් ඒ වගේ වේතනයේ ටික පුරව ගන්න ඒවට අදාළව එහෙම අන්තරය ගත්තට පස්සේ අර පෘෂ්ඨික ආතතිය හින්දා එන උස කැපිලා යනවා. එතකොට
හරි සර්. හරි. උදේට කියනවා ඉන්පසු h එක ඍණ x එක ඉදිරියේ h දෙක ඍණ y එක මේක ඉදිරියේ මේක ප්‍රස්ථාරගත කරනවා. ඒකල අනුක්‍රමණයෙන් මේතර d ගන්න පුළුවන්. සාපේක්ෂ ඝනත්වය. ඊට පස්සේ අපි ක්‍රියාරූපකරණයට යන්නේ. අපි යුනලේ කතා කරා යුනලෙන් අපිට මේ ගන්න පුළුවන් වෙන්නේ මිශ්‍ර නොවන ද්‍රව්‍ය. එහෙනම් ක්‍රියාරූපකරණයකින් අපිට මිශ්‍ර වන හරි මිශ්‍ර නොවන හරි ඕනෑම ද්‍රවයකට මිශ්‍ර වන ද්‍රවවල විශේෂයෙන්ම ඝනත්ව සංසන්දනය කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. හරි. ඒකට හේතුව මේ ක්‍රියාරූපකරණය පාවිච්චි කරද්දී මේ ද්‍රව දෙක වෙන වෙනම තමයි අපි බාහුවල රඳවා ගන්නෙ. එතකොට මේ ද්‍රව දෙක මිශ්‍ර කියන්නේ එකට අර අතුරු මුහුණක් වගේ එහෙම හැදෙන්නේ නැහැ. මේ එකිනෙක හා මිශ්‍ර වන ද්‍රවවල ඝනත්ව සැසඳීම සඳහා භාවිතා වෙනවා. හරි. ඒකට විශේෂයෙන් භාවිතා වෙනවා මිශ්‍ර නොවනේ වගේ. ඒ කියන්නේ මිශ්‍ර නොවනේ වගේ ඝනත්ව සංසන්දනය කරන්න පුළුවන්. හරි. මිශ්‍ර වනේවා ගේ ඝනත්ව සංසන්දනය කරන්න තමයි විශේෂයෙන් භාවිතා වෙන්නේ. මොකද ඒකට යුනලේ පාවිච්චි කරන්න බැරි. එතකොට මේකෙදී අටිකරුව තැබු යුනලයකින් යුත් සැකසීමක් තමයි භාවිතා වෙන්නේ. එතකොට මේ ක්‍රියාරූපකරණය කියන එක ගත්තාම අර යුනලයක් අනිත් පැත්ත හරවලා වගේ සැකසීමක් තමයි තියෙන්නේ. හරි. බලමු පරීක්ෂණයට වුණ.
හරි ඔක තමයි පරීක්ෂණයට වම ඔක ඇඳ ගන්න මුලින්ම දීලා තියෙන ඉඩේ ෂෙයාර් උපකරණය සඳහා මොනවාරි පේන්නේ නැති අපැහැදිලි දෙයක් තියෙනවා නම්
හරි සර්. හරි. දැන් අපි මේකෙදී මුලින්ම කරන්නේ මේ U හැඩයේ තියෙන නලය මෙතනින් කරාමයක් සම්බන්ධ කරලා මෙතනින් විවෘතයි මේ කරාමය වහන්න අරින්න පුළුවන්. අපි කරන්නේ මේ නලය ද්‍රව දෙක අඩංගු බීකර දෙකේ ගිල්ලලා අපි මෙතනින් මෙන් ටැප් එක ඇරලා ඉවරලා වාතය ඉවතට අදිනවා පුරන කටින්. හරි නැත්නම් වෙනත් දූෂණ ක්‍රමයක් පාවිච්චි කරලා වාතය ඉවත් කරගන්න. හරි. අපි නම් සාමාන්‍යයෙන් මෙතනින් කට තියලා උරලා ගන්න පුළුවන්. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ද්‍රව මට්ටම් දෙක මෙහෙම ඇවිල්ලා මේ උඩටම આવුත් එහෙම ඔක්කොම ටික මේ කටේ. හරිද? ඒ හින්දා මේක හිමීට උරන්න ඕනේ. මේ උරලා මෙතන මේ මට්ටම් දෙකට මේක මේ මට්ටම් දෙකට මේක එනවා. හරි ඒවා මට්ටම් සමාන වෙන්නේ නැහැ. යම් මට්ටමකට අපිට ආවට පස්සේ අපි හැබැයි මුලින්ම ගද්දි අපිට පුළුවන් උඩින් මට්ටමට මේක උඩට ගන්න. මට්ටම් දෙක ගන්න. හරි. හරියට අපි බීම් බටයකින් බීම් බොනවා වගේ තමයි මේ දෙකේ මට්ටම් දෙකකට අරගෙන ඉවරලා මෙතන ටැප් එක වහනවා. ටැප් එක වැහුවට පස්සේ ආයෙ මේ මට්ටම් පහළට යන්නේ නැහැ. එතනින් සීල් වෙනවා. එතකොට මේ ඇතුළ පීඩනය අපි මෙහෙම වාතය ඉවත් කරාට පස්සේ වාතය ඉවත් කරලා ගියාට පස්සේ මේක ඇතුළේ දැන් කලින් තිබ්බ වායුගෝල පීඩනය ටැප් එක ඇරලා තියෙනවා. නමුත් වාතය ඉවත් කරාට පස්සේ මේකේ පීඩනය P0 ඒ තියෙන වායුගෝල පීඩනයට වඩා අඩු වගයක් දැන් තියෙනවා. හරි. එතකොට ඔය විදිහට විශ්වාස දෙකකට ඇවිල්ලා මේ මුලින්ම කරන්නේ මෙහෙම උඩට ඇදලා අපිට පුළුවන් උඩේ මට්ටමකට මේක අරගෙන නලයන් ඔස්සේ අරගෙන ඉවර වෙලා උඩින් උසට ගන්නවා. ඒකත් මම කියන්නම් ඇයි එහෙම ගන්නෙ කියලා. උඩින් උසට අරගෙන ඉවර වෙලා මේ කෙලවරට වගේ මේකෙන් මේ කෙලවරට වගේ මේකෙන් අරගෙන අපි මේක කොහොම නවත්තනවා. ඒතකොට වගේ සුවල් දෙකක් තියෙයි. ඒකලා අපි කරන්නේ මෙන්න මේ P හා Q P හා Q කියලා දෙන ස්පර්ශක තුරු කියලා කියන්නේ ඒවට. මේ දෙක නලයට හයි කරලා තියෙනවා. ඒවා හිත මෙහෙට කරන්න පුළුවන්. මේ නලයට අපි මේක හයි කරලා මේ අපි ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ලැග් ජැක් එක විද්‍යාගාරයේ දැකලා ඇති අපිට මේ ජැක් එකක්. කියන්නේ උස්සන්න පාත්තන්න මේ උස්සන පහත් කරන මේසය කියලාත් කියනවා. මේසයක් ඒක අපිට උස් පහත් කරන්න පුළුවන්. ඒකටම තමයි අපි ලැබ් ජැක් එකකට විශේෂ සිංහල වචනයක් නෑ. මේ ඒකෙදි අපි මේක කරකලා අපි මොකද කරන්නේ? මේ බීකර උඩට අරන් යනවා. උඩට අරන් යන්නේ මෙන්න මේ අර බීකරේ ජල පෘෂ්ඨය දැන් මේ ද්‍රව පෘෂ්ඨය දැන් මේකේ තියෙන ජලය හරි මොන හරි කියලා දැන් මේකේ ජලය තියෙනවා නම් මේ ජල පෘෂ්ඨය මේ P කියන ස්පර්ශක තුඩත් එක්ක ස්පර්ශ වෙනකම් අපි ඉහළට අරන් යනවා. මෙහෙම ස්පර්ශක තුඩ එක තැනක තියෙනවනේ. අපි අර මේක කරකවන්න ජැක් එක කරකවන්න බීකරේ උඩට යනවා. බීකරේ උඩට යනවා. බීකරයත් එක්ක බීකරේ ජල පෘෂ්ඨයත් උඩට යනවනේ. උඩට ගිහිල්ලා මේ තුඩේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශය හඳුනාගන්නේ අපි ප්‍රතිබිම්බ සමපාත ක්‍රමයෙන්. ඒ කියන්නේ දැන් අර ජල මේ ද්‍රව පෘෂ්ඨය ඇතුලෙන් අපිට තුඩේ මෙහෙම පහළින් ප්‍රතිබිම්බය පේනවා. අපිට තුඩ මෙහෙම තියෙනවා නම් පහළින් ප්‍රතිබිම්බය එනවා. හරියටම ස්පර්ශ වෙන දාවේ මේ තුඩවල් දෙක සම්පාත වෙනවා. මෙන්න මේ වගේ මට්ටමකින් තමයි බලන්න. හරි. ප්‍රතිබිම්බ සම්පාත ක්‍රමයෙන් මෙන්න මේ තුඩ මේකට හරියටම ස්පර්ශ වෙන විදිහට ගන්නවා. ඒ විදිහට මේකත් කරනවා. Q තුඩත් Q කියන ස්පර්ශක තුඩත් එක්ක මේ රෝ දෙක කියන ද්‍රවයේ පෘෂ්ඨ ස්පර්ශ වෙනකම් මේ ලැබ් ජැක් එක කරකලා බීකරේ උඩට ගන්නවා. හරිද? ඒකට තමයි මේ මොකද මේ දෙක නලයට මේ ගොඩක් වෙලාවට නලයට මේ අපිට ඒක එහෙම කරන්න බැරි වෙන විදිහට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ ෆික්ස් කරලා තියෙන්නේ. ඒකට මේ දෙක මොනවද එහෙට මෙහෙට යවන්න බෑ. අපිට මේ බීකරේ උස් පහත් කරන්න පුළුවන් ලැබ් ජැක් එක මගින්. හරිද? මොන හරි ඒව විස්තර කරන වගේ අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. එහෙම ඇයි එහෙම කරගන්න කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඇයි එහෙම ස්පර්ශ මේ මෙන්න මේ ද්‍රව පෘෂ්ඨය ගන්න කියලා. හරිද? මොකද දැන් අපි මේ H එක මයින්ඩ් ඕනේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා මෙතෙන් තියෙන උස. මේ උස නම් අපිට මැනගන්න පුළුවන් කියමුකෝ. මේ ලක්ෂයට තියෙන
ගන්න පුළුවන්. නමුත් මේ ලක්ෂය මේ ද්‍රව පෘෂ්ඨය ගන්න බෑ අපිට මේකේ. මොකද බීකරයෙන් එළිය තමයි දැන්. මේ ද්‍රව පෘෂ්ඨය ගන්න නම් බීකරයෙන් එළියේ. දැන් අපි චලානීක්ෂයක් මේකේ පාඨාංක අපි රේඛීය පරිමාණ මම දෙකක් ඇදලා තිබ්බට අපි ගන්නේ ගොඩක් වෙලාට චලානීක්ෂ. හරිද? එතකොට දැන් චලානීක්ෂය මෙතෙන්ට ફોකස් කරගන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට ફોකස් කරගන්න බෑ. මොකද ඒක බීකරය හරහා ફોකස් කරන්න බෑ. එතකොට පේන්නේ නැහැ මේ මට්ටම. ඒ හින්දා තමයි මේ ස්පර්ශක තුරු දෙකක් පාවිච්චි කරලා මේ මට්ටම අපි ලකුණු කරගන්නේ. ඒකෙදි අපි කරන්නේ මුලින්ම මේ මට්ටමට චලානීක්ෂය ફોකස් කරගන්න. ફોකස් කරගන්නවා චලානීක්ෂය. ඊට පස්සේ බීකරේ පාත් කරලා මේ ස්පර්ශක තුරට චලානීක්ෂය ફોකස් කරගන්න. දැන් මේ ස්පර්ශක දැන් මෙහෙම අපි මෙහෙම ඇටවම හදාගත්තට පස්සේ මේ ද්‍රව මට්ටම තිබ්බ තැනනේ ස්පර්ශක තුල තියෙන්නේ දැන්. නැත්නම් ස්පර්ශක තුල තියෙන තැනම තමයි ද්‍රව පෘෂ්ඨය තියෙන්නේ. ඒ හින්දා අපි මේ මට්ටම අරගෙන ඉවරලා බීකරේ පාත් කරලා ඉවර වෙලා මේ ස්පර්ශක තුල ફોකස් කරගන්නවා. එතකොට මේ පාඨාංග දෙකේ වෙනසෙන් මෙන්න මේ උසෙන් ඒ විදිහටම මේකේ මේ මට්ටම මුලින්ම ફોකස් කරගන්නවා චලානීක්ෂයෙන්. ඊට පස්සේ බීකරේ පාත් කරලා මේ ස්පර්ශක තුල ફોකස් කරගන්නවා. එතකොට ඒ දෙක අතර වෙනසෙන් h2 අපිට හම්බ වෙනවා. හරි. ඒකයි මේ මට්ටම් දෙක අපි ලකුණු කරගන්නේ. මේ මට්ටම් දෙක ඒ ස්පර්ශක තුල පාවිච්චි කරලා ගත්තේ නැත්නම් එහෙම අපිට h1 සහ h2 හරියට මැනගන්න බැරි වෙනවා. මොකද අනික මේ ද්‍රව පෘෂ්ඨ මම තිරස්ස ඇඳට එහෙම තිරස්ස තියෙන්නේ නැහැ. ද්‍රව පෘෂ්ඨයක් කියපුවාම ඒක මාවකයක් හදනවා කියන්නේ. හරිද? මේ විදිහට තමයි සාමාන්‍ය ද්‍රව පෘෂ්ඨයක් තියෙන්නේ. හරි. ඒ හින්දා අපිට මේක මෙහෙම ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මේ පෘෂ්ඨිකාදිතේ හින්දා තමයි ඒක වෙන්නේ. මාවක හදන තේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ද්‍රව පෘෂ්ඨයේ හරියට පෘෂ්ඨයේ පිහිටුන තැන ගන්න තමයි මේ ස්පර්ශක තුල් දෙකක් මේ නල දෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඒකෙන් අපිට h1 සහ h2 පහසුවෙන් මැනගන්න පුළුවන්. දැන් මට කියන්න බලන්න A හා B ලක්ෂවල පීඩනයන් ගැන මොකද කියන්න පුළුවන්? A හා B ලක්ෂවල පීඩනය. සමාන වේද නැද්ද? සමානයි. ඒ සමානයි කියලා කියන්නේ. ඒ ලක්ෂ දෙකේ පීඩන වායුගෝල පීඩනයට සමාන වෙලා තියෙනවා. ඔව්. හරි. ඒකෙදි නම් මේ දැන් අපි කලින් යූනලේදී පීඩන සමාන කරේ එකම ද්‍රවයේ සමාන මට්ටම් කියලා. හැබැයි දැන් අපිට පැහැදිලිව පේනවා මේ දෙක ද්‍රව දෙකක තියෙන. දැන් නම් අපිට එකම ද්‍රවයේ සම මට්ටම් නම් මේ මට්ටම් සමාන වෙන්න ඕනේ. දැන් මේ බීකරේ මේකට උඩින් තියෙන්නත් පුළුවන්, පහළින් තියෙන්න පුළුවන් ඕන තැනක තියෙන්න. හරි. ඒ කියන්නේ මේකේ තියෙන මට්ටමට මේ මට්ටම සමාන වෙන්න ඕනේ කියන එකක් නේ. හරි. එහෙනම් මොකද්ද A හා B ලක්ෂ වල දැනුත් පීඩන සමානයි. ඒකට හේතුව මොකද්ද? A ලක්ෂය කියලා කියන්නේ මොකද්ද? ද්‍රව පෘෂ්ඨයේ ලක්ෂයක්. ද්‍රව පෘෂ්ඨයේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ද්‍රව පෘෂ්ඨයේ ඉහළින් තියෙන වාතය. ඒතර මේක වායුගෝල පීඩන. B ලක්ෂය කියන්නේ මේ ද්‍රවයේ පෘෂ්ඨයේ ලක්ෂයක්. ඒතර මේ උඩින් තියෙන්නේ මොකද්ද? වායුගෝල පීඩන. මෙතනත් තියෙන වායුගෝල පීඩන. එහෙනම් A හා B ලක්ෂ වල පීඩන වායුගෝල පීඩනයට සමාන වෙනවා. ඒ කියන්නේ A හා A ලක්ෂයේ B ලක්ෂයේ පීඩන කෙනෙකුට සමාන වෙනවා කියන්නේ. ඒවා හොඳට තේරුම් ගන්න. හරි. ඒතර මේවා මේ අටවම අඳිද්දි මේ දෙක එකම මට්ටමේ එහෙම අඳින්න අවශ්‍යතාවයක් නැහැ. හරි. මේ බීකර එකම මට්ටමේ තියෙනවනේ එහෙම දෙයක් අනිවාර්යෙන් කොහොම තිබ්බත් මේ A ලක්ෂයේ පීඩනය B ලක්ෂයේ පීඩනයට සමාන වෙනවම තමයි. හරි. ඒකට හේතුව මෙතෙන්ට උඩින් තියෙන හැම එකම වාතයේ තියෙන වායුගෝල පීඩනය. හරි. හරි. එහෙනම් අපි බලමු ඒකේ විස්තර තියලා තියෙනවා. ඉහත රූපේ පරිදි පරීක්ෂණයටම සකසා ගන්නු ලැබේ. පළමුවෙන්ම බීකර දෙක ඝනත්ව සැසඳිය යුතු ද්‍රව දෙකෙන් පුරවා නලයේ දෙකලවර එම බඳුන් තුල ගිල්ලනු ලැබේ. හරි. මේ අපි ද්‍රව දෙක බීකර දෙකට පුරවලා නලයේ දෙකලවර බඳුන් තුල ගිල්ලනවා. ඉන්පසු එතන T කරාමය කැපිටල් T කරාමය කියලා හදාගන්න. T කරාමය ඇර ඒ තුලින් වාතය උරා එක් එක් බාහුව තුල යම් යුක්තකට ද්‍රවය නැගුණු පසුව කරාමය වසා බාහු සිරස්ස පිහිටවනු ලැබේ.
අපිට අවශ්‍ය ප්‍රමාණය විසත් අපි දරුව දෙක නැග උඩට ආවට පස්සේ අපි කරා මේ වහලා නලයේ සිරස්ව පිහිටනවා. හරි. ඉන්පසු බීකර දෙකෙහි බාහිර ද්‍රව පෘෂ්ඨ P හා Q ස්පර්ශක තුඩු සමග ස්පර්ශ වනතුරු ද්‍රව බීකර දෙක ඉහළට ඔසවනවා. ඒකට තමයි අපි මේ ඉහළට ඔසවන්න තමයි ලැබ් ජැක් එක පාවිච්චි කරන්නේ. මෙහිදී ස්පර්ශ වෙන අවස්ථාව නිවැරදිව ලබා ගැනීම සඳහා ප්‍රතිබිම්බ සම්පාත ක්‍රමය උපයෝගී කරනවා. මේ ප්‍රතිබිම්බ සම්පාත ක්‍රමය කියන එක අපි දැන් කිහිපයකදී ඉගෙන ගන්නවා. මේක මම කලිනුත් කියලා දෙන්නද මම දා ගෝලමානය කියන එකේදී කියලා දීලා ඇති මේ ඒක තමයි මෙතෙන්දි මේ හරියටම ද්‍රව පෘෂ්ඨයත් එක්ක ස්පර්ශ වෙන අවස්ථාව හඳුනා ගන්න පාවිච්චි කරන්නේ. පසුව රේඛීය පරිමාණවල හෝ චලනීක්ෂය භාවිතයෙන් නැත්නම් ගොඩක් වෙලාවට චලනීක්ෂය තමයි පාවිච්චි කරන්නේ. හැබැයි රේඛීය පරිමාණ වලින් ගන්නවා අපි. දර්ශක තුඩු වල සිට නලය තුල අභ්‍යන්තර ද්‍රව මට්ටම් දක්වා x1 සහ x2 මැද ගන්න. මෙතනයි. ඒකදී හැබැයි මේක තමයි මුලින්ම ફોකස් කරගන්නේ. ඊට පස්සේ බීකරේ පාස් කරලා මෙතන මේක ફોකස් කරලා. හරි. A හා B ලක්ෂ වල පීඩන සමාන බැවි. මොකද්ද හේතුව? වායුගෝල පීඩනයට සමාන වෙන නිසා අපිට ලියන්න පුළුවන් PA සමානයි PB සමානයි 5 වායුගෝල පීඩනයට සමාන. එතන අපි හිතුවොත් උපකරණය තුල ඇති වාතයේ පීඩනය. ඒක දැන් අපි කියවනේ වායුගෝල පීඩනයට වඩා අඩුයි කියලා. වාතයේ පීඩනය P0 නම්. ඒ පීඩනය අඩු වෙන හින්දා තමයි උඩට ද්‍රවය ඇදිලා එන්නේ. හරි. P0 නම් අපිට ලියන්න පුළුවන් මේ ලක්ෂ්‍ය මෙතන පීඩනය. ඒ ලක්ෂයේ පීඩනය P0 ධන H1 ρ 1 G ඒක අපිට ලියන්න පුළුවන් PA සමානයි P0 ධන H1 ρ 1 දී PB කියලා කියන්නේ P0 ධන H2 ρ 2 G. P0 නේ මෙතන පීඩනය. P0 ධන H2 ρ 2 G කියලා ගන්න පුළුවන්. එතකොට එම නිසා අපිට ලියන්න පුළුවන් අද P0 ධන H1 ρ 1 G සමානයි P0 ධන H2 ρ 2 G. तर P0 කපිලා යනවා. G H1 ρ 1 G සමානයි H2 ρ 2 G. G කැපිලා ගියාට පස්සේ H1 බෙදීම H ρ 1 බෙදීම ρ 2 සමානයි H2 බෙදීම H1 කියලා එනවා. අර කලින් සම්බන්ධතාවයම එනවා. හරි. එතකොට කලින් වගේම මෙහිදීද ρ සමානයි ρ 1 සමානයි ρ හා ρ 2 සමානයි ρ W නම් H1 සමානයි H ද H2 සමානයි HW ද ලෙස වේ. එහෙම ගන්න පුළුවන්. එහෙම ගත්තට පස්සේ වෙනවා ρ බෙදීම ρ W සමානයි HW බෙදීම H. ආයතන D සමානයි HW බෙදීම H. HW සමානයි D වතාවක් H. අන්න ඒ වගේ සම්බන්ධතාවයක් එනවා. හරි. ඒ කියන්නේ අර y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ආයෙත් අපිට අඳින්න පුළුවන්. x ආකාරයේ ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. හරි. ඔය ටික ලියා ගන්න ඔය ඉඩයි යහ පැත්තේ ඉඩක් දීලා තියෙනවා.
හරි සර්. හරි. එතකොට අපිට මෙහිදී T විවෘත කර විවිධ මට්ටම් වලට ද්‍රව කඳන් ඉහළට ඇදීම මගින් HW හා H සඳහා පාඨාංකවල කිහිපයක් ගෙන H ඉදිරියේ HW ප්‍රස්ථාරගත කරනු ලැබේ. විට ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් නිල වෙනකොට අපිට අර විදිහටම ප්‍රස්ථාරයක් හඳ ගන්න පුළුවන්.
h ඉදිරියේ hw ප්‍රස්ථාරය එකකින් මුල් ලක්ෂ්‍යයන් සරල රේඛාවක් වෙනවා. ඒක අනුක්‍රමණය tan theta සමාන වෙනවා d සාපේක්ෂ ඝනත්වය අනුක්‍රමණයෙන් හොයාගන්න පුළුවන්. ඔක එතන ඇඳගන්න ඊට පස්සේ ඒ දීලා තියෙන ඉඩේ හරිද? හරි සර්. හරි මේ ඒකෙදි තවත් වැදගත් දෙයක් කියන්නම්. දැන් අපි මේකෙදි කිව්වට දැන් අපි පාඨාංකය වල කීපයක් ගන්න ඕනේ කියලා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් මෙතනින් ටැප් එක ආරිනවා යම් උසකට ගන්නවා ඊට පස්සේ එක පාඨාංකයක් ගන්න. ආයෙ ටැප් එක ඇරලා උඩට උරලා තව පොඩ්ඩක් උස වැඩි කරගන්න. හරි? එහෙම තමයි සාමාන්‍ය පාඨාංකය වල ගන්න ක්‍රමය. හැබැයි ඒක ගොඩක් අමාරුයි. හරි? අපි දන්නවා දැන් මේක ටැප් එක අරපු ගමන්ම මේ තිබ්බ උසේ යම් කොටසක් පාත් වෙනවා. හරි ඊට පස්සේ ආයෙත් කට තියලා උරද්දි ඒ අතර පොඩි මේ ગેප් එකක් තියෙනවනේ. එතකොට මේක පාත් වෙලා තමයි උඩට එන්නේ. ඒතර අපි දන්නේ නැහැ දැන් ගත්ත මට්ටම කලින් තිබ්බ මට්ටමට වැඩිද අඩුද කියලාවත් අපිට තීරණය කරගන්න බැරි වෙනවා. හරි ඒක ප්‍රායෝගිකව හරිම අමාරු ක්‍රියාවක්. ඒතර විභාග ගන්න කියන්නේ ඒ හින්දා ඒ අපහසුතාවය. ඉතින් අනිත් එක තමයි මෙහෙම දැන් අපි ද්‍රවය උඩට උරලා මේ ටැප් එක වහන අතරේදී ද්‍රවය පොඩ්ඩක් පල්ලෙහාටත් එනවා. මෙහෙම උඩට ගිහිල්ලා පොඩ්ඩක් පල්ලෙහාටත් එනවා. හරි ප්‍රායෝගිකව හිතලා බලන්න. දැන් අපි එකපාරට නලයකින් මෙහෙම උඩට උරලා එකපාරට අපි අතින් එක වහලා පොඩ්ඩක් අර තිබ්බ මට්ටමට වඩා පල්ලෙහාට යනවා. හරි ඒක හරි අමාරු වැඩ. ඒතර ඒක අනිත් පරීක්ෂණයේ දෝෂ සහගත වෙනවා. ඒකට හේතුව මේ නලයේ එතකොට මෙන්න මේ හරියේ අර මේ ද්‍රවයේ ස්වල්පයක් රැඳිලා තියෙනවා. හරි. එතකොට උඩට ගිහිල්ලානේ පල්ලෙහාට. ඒ හින්දා හරි අපි කරන්නේ මුලින්ම පුළුවන් උඩරින් උසට මේ ටික උරලා ගන්නවා පළවෙනි පාරම. උඩරින් උසට ගන්නවා. මේ දෙක උඩරින් උසට එනකම් ගන්නවා. ඊට පස්සේ කරන්නේ ටැප් එක ඇර ටික ටික මේ මට්ටම අඩු කර කර පාඨාංක ගන්න. පාඨාංක වල 5ක් විතර ගන්න. අඩු කරන එක ලේසියිනේ. පොඩ්ඩක් ටැප් එක ඇරගම මේ මට්ටම් දෙක අඩු වෙනවා. ඒකල නවත්තන්න. පොඩ්ඩක් ආයෙ ඇරලා මට්ටම් දෙක අඩු කරගන්න. ඒ වගේ 5 වතාවක් විතර පාඨාංක ගන්න පුළුවන්. හරි. ඒතර ඒක තමයි මේ පරීක්ෂණය කරන්න පුළුවන් හොඳම ක්‍රමය. පාඨාංක යුගල කීපයක් ගන්න වෙනවනේ මේ ප්‍රස්තාරයෙන් ගන්නකොට. හරි. ඒවා සමහරට මේ අපෙන් අහන ඔය අපි ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලු. ඉතින් ඒ හින්දා අර වැඩි කර කර නෙවෙයි පාඨාංක ගන්න. මුලින්ම වැඩි වගේක තියලා අඩු කර කර තමයි පාඨාංක ගන්න. හරි. ඒවා විභාගෙදී අහනවා. හරිද?
ඒක හින්දා එතන අර පහලින් ඉඩ තියෙන තැන ඔන්න එතන ලියා ගන්න. h1 සහ h2 සඳහා පාඨාංක යුගල කිහිපයක් ගැනීමේදී h1 සහ h2 සඳහා පාඨාංක යුගල කිහිපයක් ගැනීමේදී පළමුවෙන්ම උපරිම උසක් තෙක් h2 සහ h1 පළමුවෙන්ම උපරිම උසක් තෙක් h1 සහ h2 පැමිණෙනතුරු t කරාමය විවෘත කර t කරාමය විවෘත කර වාතය උරනු ලැබේ. වාතය උරනු ලැබේ. ඉන්පසු අවශ්‍ය පරිදි කරාමය විවෘත කර උසවල් අඩු කරමින් පාඨාංක ගනු ලැබේ. අවශ්‍ය පරිදි කරාමය විවෘත කර උසවල් අඩු කරමින් පාඨාංක ගන්න. ඒතර ආරෝහණ ක්‍රමයට නෙවෙයි අවරෝහණ ක්‍රමයට තමයි පාඨාංක යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑනේ අපිට. පාඨාංක කොහොම හරි පාඨාංක කිහිපයක් තමයි මේ යුගල පහක් විතරනේ ඕන වෙන්නේ. ඒතකොට ඒකෙදි වැඩි එකකින් ඉඳලා අඩු එකට ගත්තත් අඩු එකකින් ඉඳලා වැඩි එකට ගත්තත් ප්‍රශ්නයක් නෑ. එය පරීක්ෂණය සඳහා වඩාත් පහසු වන අතර එක් බාහුවල ද්‍රවය රැඳීමෙන් ඇතිවෙන දෝෂයද මගහැරේ. එක් බාහුවල ද්‍රවය තැවරීමෙන් ඇතිවෙන දෝෂයද මගහැරේ. රැඳීමෙන් නෙවෙයි තැවරීමෙන්. අපි අර ටික ටික උඩට ගන්න ගියාට පස්සේ නේ තියෙන මට්ටමකට උඩට ගිහිල්ලා තමයි පොඩ්ඩක් පල්ලෙහාට එන්නේ. එතකොට අර උඩ කොටසේ ද්‍රවය තැවරෙනවා. මේකෙදි එහෙම නෑ. පල්ලෙහාට යවද්දී මොකද වෙන්නේ? ද්‍රවය යන්න බලාගෙන ඉන්නේ පහළටනේ. මොකද ගුරුත්වයේ පැත්තටමනේ අපි ද්‍රවය යවන්නේ. එතකොට ද්‍රවය තැවරීමෙන් ඇති වෙන දෝෂේ මගහැරෙනවා කියලා තමයි අපි කියන්නේ. එකෙන් බාහුවල ද්‍රවය තැවරීමෙන් ඇති වෙන දෝෂයක් මගහැරෙනවා. එහෙනම් හොඳම දේ තමයි උපරිම පාඨාංකය අරගෙන ඊට පස්සේ ටික ටික අඩු කර කර පාඨාංක ගන්න. හරි. ඒවා තමයි මේ පරීක්ෂණ හොඳට බලා ගන්න. මොකද අපි 2021ට ගොඩක් වෙලාවට U9 ආරම්භකරණය වගේ එකකින් කොටසක් ඒ කියලා එන්න ඉඩකඩ තියෙනවා. හරි.
මේ පරීක්ෂණයේදී ඝනත්වය ගොඩක් වෙනස් ද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරන්න බෑනේ. ඝනත්වයේ ගොඩාක් වෙනස් ද්‍රව දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරොත් එකකට එන උස ගොඩක් අඩු වෙනවා. මොකද මේ ඝනත්වයන්ට අදාළවනේ උස එන්නේ. මේ පැහැදිලිද? මේ පොඩි උසක් එකකින් එන්න පුළුවන්. දැන් ඝනත්වය ගොඩක් හිතන්නකො රසදිය අපි මේකට දැම්ම රසදිය කියලා. එතකොට මේකේ තියෙනවා ජලය. හරි. එතකොට දැන් රසදියේ ජලය කියපුවාම කොච්චර දෙන්නේ අනුපාතය රසදිය 13600යි ජලය 1000යි. එතකොට මේකේ අපි ගත්තොත් ජලයේ සෙන්ටිමීටර මේ sorry 13.6 තමයි අතෝ ජලය මේ අනුපාතය අපි කෙටි කරලා ගත්තොත් නැත්නම් 136ට 10 වගේ කියලා ගමුකෝ. මොනවම එකක් නේ අපිට එන්නේ. එතකොට මේක පෙන්වන්නේ රෝ 1 බෙදීම රෝ 2 අනුපාතය පෙන්වන්නේ h2 බෙදීම h1. හරි. එතකොට එකසිය 36 බෙදීම 10 සමානයි h2 බෙදීම h1. ඒ කියන්නේ ජල කඳේ උස 136ක් වෙද්දී රසදිය කඳේ උස ඉන්නේ 10යි කියන එක තමයි ඉතින් කියන්නේ. අරක එතකොට මේකේ උසට සාපේක්ෂව මේක ගොඩාක් අඩුයි. හරි. ඒ ගොඩාක් අඩු වුණොත් එහෙනම් මොකද මේ පීඩනය පවත්වා ගන්න රසදිය කඳෙන් පොඩි උසයි ඕන වෙන්නේ. හරි. මොකද අපි දන්නවා රසදියනේ වැඩිම මේ ද්‍රවසිද්ධ පීඩනයක් පවත්වා ගන්න එක වෙනවා. එතකොට ඒ යාගෙන් පොඩි උසයි මේ ජලයේ මෙච්චර උසකට අදාළ වෙන්නේ. ඒතර එහෙම වුණොත් එහෙම එක බාහුවක ද්‍රවය පොඩි ප්‍රමාණයක් ඉහළ එන්නේ. ඒතර ඒක සමහර වෙලාවට පේන්නේ නැති තරම් ප්‍රමාණයක්. මෙතන ජලයේ සෙන්ටිමීටර 20ක් කියලා හිතන්නකෝ. මේක පොඩි නලයක් නෙමෙයි. හෙරා උපකරණය කියන්නේ තරියු නලය වගේ පොඩි නලයක්. මේක සෙන්ටිමීටර 20ක් වගේ. එතකොට හිතන්න මේක ජලයේ සෙන්ටිමීටර 20ක් වුණා. හරිද? ඒ කියන්නේ මේක සෙන්ටිමීටර 20ක් වුණත් එහෙම h1 කියන්නේ මේ රක්සරි 136 බෙදීම 10 සමානයි h2 බෙදීම h1කට. රසදිය ඝනත්වය වැඩි එක්කන h1 කියලා. ඒකනේ අපි රසදිය කියලා ගත්තේ නේ රෝ එකනේ රසදිය. ඒතකොට රසදිය කන්දේ උස 10යි ඉන්නේ. ජල කන්දක උස 136කට අදාළයි. ඒතර අපිට 136කට අදාළව 10යි ඉන්නේ 20කට අදාළව කොච්චරද කියලා බලන්න ඕන අපිට මේක ගන්න පුළුවන්. එතකොට එන්නේ 200 බෙදී 136. ඒ කියන්නේ ජල කන්ද සෙන්ටිමීටර එකක් 20ක් උඩට යද්දි රසදිය කඳ සෙන්ටිමීටර එකක් විතර තමයි. ඒක පේන්නවත් නැති ප්‍රමාණයක් වෙනවා. 1 ගානක් 1.0 ගානක්. හරිද? ඒ හින්දා ගොඩක් ඝනත්ව වෙනසක් තියෙන ද්‍රව දෙකක් සංසන්දනය කරන්න යාර උපකරණය පාවිච්චි කරන්න බැරි වෙනවා. පැහැදිලිද?